සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්තුනි, අද දින ධම්ම පූජා සද්ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරනු ලබන්නේ එංගලන්තයේ පදිංචි පින්වත් රවී පෙරේරා පුතුණුවන්, ඒ වගේම මිතිලා පෙරේරා ලේලිය සහ ඔනිජ, ඒ වගේම රමින්ති, ඒ වගේම යෙනුති යන මුණුපුරු මිනිපිරියන් ඇතුළු ඒ සදහැවත් පින්නතුන්ලාගේ දායකත්වයෙන්. පින්නතුනි, මේ ලෝකේ උපන්න මනුෂ්‍යයන් හැටියට අපි හැමෝම කැමති මේ ජීවිතේ අකුසල් දුරු කරලා කුසල් වඩන්ට. කැමතිද නැද්ද? කැමති. එතකොට යම් කිසි කෙනෙක් තමන්ගේ මේ හිතේ තියෙන අකුසල් දුරු කරගන්නට හැකියාව ලැබෙනවා නම් කෙනෙකුට, ඊළඟට මේ බුද්ධ ශාසනයේ කුසල් වඩා ගන්නට ලැබෙනවා නම්, ඒ කිනාට මේ දුර්ලභව ලැබුණු මනුස්ස ජීවිතේ කලාතුරකින් මුණ ගැසුණු බුදු සසුනේ පිළිසරණ පිහිට ආරක්ෂාව සලසා ගැනීමේ වාසනාව භාග්‍ය උදා වෙනවා. මේ ජීවිතේ සියලු කරදර, ප්‍රශ්න, පීඩා මේ ඔක්කොම තියෙන්නේ අකුසලී නිසා. අපිට කුසල් වඩා ගන්න පුළුවන් නම් යම් කෙනෙකුට, ඒ කෙනාට මේ ජීවිතේ බාහිරින් මොනතරම් කරදර, ප්‍රශ්න, බාධක ආවත් එයාට ඒක ප්‍රශ්නයක් නෑ. මොකද එයාට සතුටින් කුසල් වඩාගෙන මේ බුදු සසුනේ පින් කරගෙන ධර්මයේ හැසිරීමේ වාග්ය වාසනාව තියෙනවා. එතකොට මේ ලෝකේ පින, ඒ වගේම කුසලය කියන දේ, ඒ වගේම මාර්ගඵල නිවන් අවබෝධය කියන දේ ලබා ගන්න තියෙන්නේ තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පමණමයි. ඒ දේවල් ප්‍රාර්ථනා කරලා, යාදිනි කරලා, පතලා, යාඥා කළා කිසි දවසක ලබන්න බෑ. ඒ දේවල් කිසි දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට, මේ ලෝකේ කිසි ශ්‍රමණයෙකුට, බ්‍රාහ්මණයෙකුට දෙන්න බෑ. ඒ සියල්ල ලැබෙන්නේ තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පමණයි. මොකද අවබෝධයෙන්ම පින් රැස් කරගන්න හැටි, කුසල් වඩන හැටි පැහැදිලිව කියා දෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. ඊළඟට මාර්ගඵල නිවන් අවබෝධය කියන දේ මේ ලෝකේ තියෙන බුදු කෙනෙකුගේ බුද්ධ ශාසනයක පමණයි. මොකද භාග්‍යතුන් වහන්සේ වදාළේ යම් ශාසනයක ආර්ය ශ්‍රාංගික මාර්ගයේ තියෙනවාද එතන සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියන මේ උතුම්
මාර්ගඵලලාභී උතුම් රහතන් වහන්සේලා ඇතුළු මේ සියලු දෙනා පහළ වෙනවා. එතකොට මේ සුන්දර මාර්ගය වූ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ තියෙන්නේ බුද්ධ ශාසනය පමණයි. එතකොට පින්නතුනි අද අපි ඉගෙන ගන්නේ අපේ ජීවිතවල තියෙන සියලුම ප්‍රශ්නවලට කරදර බාධක පීඩා මේ සියල්ලටම විසඳුම ලැබෙන දේශනාවක්. මේ දේශනාවේ කියා දෙන කරුණු නැති නිසායි මේ ලෝකෙ බොහෝ දෙනෙක් කරදරයට විපතට පීඩාවට පත් වෙලා ඉන්නේ. සමහර විට දැන් සමහර අය කියනවා අනේ අපි කාලයක් තිස්සේ දැන් බණ අහනවා. කාලයක් තිස්සේ භාවනා කරනවා. දහම් වැඩසටහන් වලට සම්බන්ධ වෙනවා. නමුත් අපි තාමත් හිටපු තැන. එතකොට ඒකට හේතුව මෙන්න මේ දේශනාව ශ්‍රවණය කරද්දී තේරුම් ගන්න පුළුවන්. Taman තාම හිටපු තැන නම් මේ දේශනාවේ කියා දෙන ඒ කරුණු Taman තුල හරි විදියට කරුණු කාරණා තේරුම් අරගෙන ඒ කාරණා කෙරෙහි ගෞරව සත්කාර සම්මාන දක්වලා නැහැ. ඉතින් මේ දේශනාවේ නම සක්කාර ගරුකාර සූත්‍රය. සත්කාර ගරුකාර කිරීම ගැන වදාළ දේශනාව. මේ දේශනාව අපගේ ශාස්ත්‍රූ භාග්‍යවත් තරගත් සම්මා සම්බුදුරජාණන් වහන්සේත් දේශනා කළා. ඒ විතරක් නෙවෙයි. මේ බුද්ධ ශාසනයේ ධර්ම සේනාධිපති ප්‍රඥාවෙන් අග්‍රේස්වර වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළා. මේ දේශනාව දේශනා කරන පසුබිම සහ මූලිකම පරිසරය හැදුනේ අපගේ ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ නිසා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ වගේම අපගේ ශාස්ත්‍රු ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමයේ. ඉතින් එදා සාරිපුත්ත මහරහතන් වහන්සේ භාවනාවෙන් වැඩ හිටියා. විවේකීව හුදකලාවේ භාවනාවෙන් වැඩ ඉන්නකොට සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සිතේ මෙන්න මේ වගේ කල්පනාවක් හටගත්තා. ඒ තමයි කවර දෙයකට සත්කාර කොට ගෞරව දක්වා වාසය කළොත්ද අකුසල් ප්‍රහාණය වෙන්නේ, කුසල් දියුණු වෙන්නේ. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේගේ හිතේ හටගත්තේ මොකද්ද? කවර දෙයකට සත්කාර කොට ගෞරව කොට වාසය කරනකොටද අපේ හිතේ තියෙන අකුසල් දුරු වෙලා යන්නේ. අපේ ජීවිතේට කුසල් වැඩෙන්නේ කොමන දෙයකට සත්කාර කළොත්ද ගෞරව කළොත්ද කියන කාරණේ. දැන් එතකොට බලන්න වර්තමානයේ අපි ගත්තොත් භාවනා කරන අයගේ හිතවල හට ගන්න දේවල් වලට වඩා ආත්පසින් වෙනස් නේද? දැන් වර්තමානයේ භාවනා කරන අයගේ හිතේ හට ගන්න දේවල් වලින් තමාත් අමාරු වැටෙනවා, අන් අයත් අමාරු වැටෙනවා. දැන් කාලයක් තිස්සේ ඒකනේ වෙලා තියෙන්නේ. තම තමන් බණ භාවනා කරද්දී තමන්ගේ හිතේ ඇතිවෙන මේ විකාර දේවල් නිසා සම්පූර්ණයෙන්ම භාවනාව පවා අවුල් වෙලා ගියා. නමුත් බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේගේ හිතේ හටගත්තේ මොකද්ද? කවර දෙයකට සත්කාර කොට ගෞරව කොට වාසය කරද්දිද මේ අකුසල් දුරු වෙන්නේ, කුසල් දියුණු වෙලා යන්නේ කියලා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේට කල්පනා වුණා මෙන්න මෙහෙම. ඒ තමයි ශාස්ත්‍රෝන් වහන්සේට ගෞරව කොට, ශාස්ත්‍රෝන් වහන්සේට සත්කාර කොට ඇසුරු කරනවා නම් අන්නේ කෙනාගේ ජීවිතේ අකුසල් දුරු වෙලා යනවා, කුසල් වැඩෙනවා. ඔන්න අපේ ජීවිතවල සියලු ප්‍රශ්නවලට විසඳුම ලැබෙන පළවෙනි කාරණේ. ඒ තමයි තථාගත බුදුරජාණන් වහන්සේට ගෞරව කොට සත්කාර කොට ඇසුරු කිරීම. බුදුරජාණන් වහන්සේට සත්කාර කොට ගෞරව කොට ඇසුරු කරනවා නම් අකුසල් දුරු වෙලා යනවා කියනවා. කුසල් වැඩෙනවා.
එතකොට බුදුරජාණන් වහන්සේට සත්කාර කොට ගෞරව කොට ඇසුරු කරන්නේ කොහොමද? ඒ භාග්‍යවත් තරගත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් සම්බුදු ගුණ ශ්‍රද්ධාවෙන් අදහගෙන ඒ ගුණ විශ්වාස කිරීම, ඒ පිළිගැනීම. දැන් බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා යම් කිසි කෙනෙක් තථාගතයන් වහන්සේව සැක කරනවා නම්, විශ්වාස කරන්නේ නැත්නම්, පැහැදීමක් නැත්නම්, තථාගත බුදුරජාණන් වහන්සේ ගැන අවබෝධයක් නැත්නම් අන්නේ කිනාට වරදින් මිදෙන්න හිත නැමෙන්නේ නැහැ කියනවා. අකුසලයේ අතහරින්න හිත නැමෙන්නේ නැහැ කියනවා. එයාට කුසල් වඩන්න හිත නැමෙන්නේ නැහැ කියනවා. හැම තිස්සෙම වීරියෙන් වාසය කරන්න එයාට බෑ කියනවා. එහෙමනම් බලන්න යම්කිසි කෙනෙක් ශාස්ත්‍රුන් වහන්සේව සැක කරන්නේ නැත්නම්, විශ්වාස කරනෝ නම්, බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදාහ ගන්නෝ නම් එයාට වරදින් මිදෙන්න හිත නැමෙනවා. එයාට අකුසල් අතහරින්න හිත නැමෙනවා. කුසල් වඩන්න හිත නැමෙනවා. එයාට හැම තිස්සෙම වීරියෙන් වාසය කරන්න පුළුවන්කම ලැබෙනවා. දැන් බලන්න එතකොට බොහෝ අය ඇති වැරදි කර කර වරදින් මිදෙන්න බැරුව. එහෙනම් ඒ වරදින් මිදෙන්න නම් ඒ කෙනා මුලින්ම ඇති කරගත යුත්තේ කුමක්ද? බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගැනීම. බුදුරජාණන් වහන්සේව අවබෝධයෙන් සරණ යෑම. උන්වහන්සේ වදාලා සද්ධාති තථාගතස්ස බෝධින්, තථාගත බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදාහ ගන්න කිව්වා. කොහොමද? ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. මේ ගුණ ඒකාන්ත සත්‍යයි. ඒ ගුණ කිරිහි කාටවත් සොලවන්ට බැරි විදිහේ චිත්ත ප්‍රසාදයක් ඇති කරගන්න කිව්වා. අන්නේ පැහැදීම තුළ අපේ ජීවිතේ අකුසල් දුරු වෙලා යනවා. කුසල් වැඩෙනවා. හැම තිස්සෙම වීරියෙන් වාසය කිරීමේ වාස්‍ය ලැබෙනවා. එතකොට බලන්න දැන් එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ දේශනා කර මහණෙනි කෙනෙක් ඉන්නවා මගේ සිවුරු කොන අල්ලගෙන මා පිටිපස්සෙන්ම එනවා. මම පියවර තබ තබා යන විදිහට එයා මගේ පිටිපස්සෙන්ම එනවා. මා ළඟම ඉන්නවා. හැබැයි එයා මේ ශාස්ත්‍රුන් වහන්සේගේ ගුණ අදහගෙන නැත්තම්, විශ්වාස කරන්නේ නැත්තම් එයා මගෙන් ගොඩාක් ඈත කිව්ව ඉන්නේ. කෙනෙක් ඉන්නවා බුදුරජාණන් වහන්සේ දැකලවත් නැහැ. දුර ඈත ඉන්න කෙනෙක්. හැබැයි භාග්‍යතුන් වහන්සේගේ මේ ගුණ කඳ අහලා ඒ ගුණ කිරිහි කාටවත් වෙනස් කරන්න බැරි විදිහට සිත පහදවාගෙන ඉන්නවා. මේ ගුණ අදහගෙන ඉන්නවා. ආන් ඒ කෙනා මොනතරම් දුර ඈත හිටියත් එයා ඉන්නේ මන් ළඟමයි. ශාස්ත්‍රුන් වහන්සේ ළඟමයි කියන එයා ඉන්නේ. එතකොට බලන්න අපිට එනම් ශාස්ත්‍රුන් වහන්සේව ගෞරවයෙන් ඇසුරු කරනවා කියන්නේ, සත්කාර කොට ගරු කොට ඇසුරු කරනවා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය අදාහ ගැනීමමයි. දැන් වර්තමානයේ බොහෝ දෙනෙකුට මේක නැති නිසා බොහෝ අය කියන්නේ අනේ අපි හිටපු තැන තාම අපි කාලයක් තිස්සේ බණ ඇහුවට කොහොම වැඩක් නැහැ, කිසි දියුණුවක් නැහැ. එහෙම කියන අය නැද්ද? ඒ අය මේ පළමු කාරණේ ඒ අයගේ ජීවිතය තුල නැහැ. බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් සරණ ගියා නම් කිසි දවසක එහෙම කියන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ අවබෝධයෙන් සරණ ගිය කෙනා කිසි දවසක මේ ශාස්ත්‍රුන් වහන්සේගේ බුදු සසුන අතහරින්නේ නැහැ. සමහර අය ඉන්නවා ඒ අය කියනවා අපි දැන් බෞද්ධ නෙවෙයි, අපි දැන් වෙන ආගමක ඉන්නේ කියනවා. ඉතින් ඒ අය කොහොමත් බෞද්ධ නෙවෙයි. ශාස්ත්‍රුන් වහන්සේව අවබෝධයෙන් සරණ ගිය කෙනෙක් කිසි දවසක ඒ සරණ අතහරින්නේ නැහැ. මොකද මේ ලෝකේ තියෙන එකම පිහිට, එකම ආරක්ෂාව, එකම රැකවරණය බුදුරජාණන් වහන්සේ සරණ යෑමයි. එතකොට මේ තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සිතේ හටගත්තු පළවෙනි කාරණේ. අකුසල් දුරු කරන්නටත් කුසල් වඩන්නටත් සත්කාර කොට ගෞරව කොට ඇසුරු කළ යුත්තේ තථාගත බුදුරජාණන් වහන්සේවයි. ඔන්න පළවෙනි කාරණේ. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේගේ හිතේ හටගත්තා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාළ
ඒ මිහිරි ශ්‍රී සද්ධර්මයට සත්කාර කොට ගෞරව කොට ඇසුරු කරනවාද යම් කෙනෙක් ආන්නේ කෙනාට අකුසල් දුරු කර ගන්න පුළුවනි. කුසල් වඩන්න පුළුවනි. එතකොට දෙවෙනි කාරණය මොකද්ද? අපේ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මහා කරුණාවෙන් දේශනා කොට වදාළ මිහිරි ශ්‍රී සද්ධර්මයට සත්කාර කොට ගෞරව දක්වා ඇසුරු කරයිද ඒ කෙනාට අකුසල් දුරු කර ගන්නටත් කුසල් වඩන්නටත් පුළුවනි. ධර්මයට සත්කාර කරන්නේ කොහොමද? ගෞරව දක්වන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තමන්ගේ ජීවිතය තුළ පුරුදු පුහුණු කර ගැනීමෙන් කෙනෙක් ගොඩාක් ධර්මයේ දන්නවා වෙන්න පුළුවන්. ලස්සනට කරුණු ගලපලා කියනවා වෙන්න පුළුවන්. නමුත් එයා ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මය ජීවිතේ පුරුදු පුහුණු කරන්නේ නැත්නම් එයාට අකුසල් දුරු කරගන්න කුසල් වඩා ගන්න බෑ. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් කියා දෙනවා ප්‍රාණඝාතය කරන්න එපා. එතකොට එයා ප්‍රාණඝාතයෙන් වළකිනවා. එයයි ධර්මයට කරන සත්කාරය. එයයි ධර්මයට ගෞරව කිරීම. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියා දෙනවා සොරකම් කරන්න එපා. එතකොට එයා ඒක පිළි අරගෙන සොරකමින් වළකිනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් කියා දෙනවා වැරදි කාමසේවනී කරන්න එපා. එතකොට එයා ඒක පිළි අරගෙන පුරුදු කරනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් කියා දෙනවා බොරුව වංචාව මේවා කරන්න එපා. එතකොට එයා ඒක පිළි අරගෙන පුරුදු කරනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් කියා දෙනවා මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා. එතකොට එයා ඒක පිළි අරගෙන ඒක පුරුදු කරනවා. එයයි ධර්මයට කරන සත්කාරය. එයයි ධර්මයට ගෞරව කිරීම. එතකොට ඒ පුරුදු කිරීම තුළ එයාගේ ජීවිතේ කුසල් වැඩෙන්නේ නැද්ද? කුසල් එයා ඇතෑරීම මොකද්ද? අකුසලය. ඊළඟට දැන් භික්ෂුන් වහන්සේලාට අපගේ ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කළා දැන් ධර්මයේ කියද්දී අපි හිතමු කෙනෙක් හිස වසාගෙන ඉන්නවා. දැන් බුද්ධ කාලයේම හිටියා. උදායි ස්වාමීන් වහන්සේ හරිය ලස්සනට ධර්මයේ කියනවා කියලා එක මේ බ්‍රාහ්මණ තුමියකට අහන්න ලැබුණා. ඉතින් මෙයාට ආසාවක් ඇති වුණා බණ අහන්න උදායි ස්වාමීන් වහන්සේගෙන්. උදායි ස්වාමීන් වහන්සේට ආරාධනා කරා දානෙට. දානි පූජා කරලා ඉවර වෙලා දානේ වළඳලා ඉවරුනාම මේ බ්‍රාහ්මණ තුමිය මොකද කළේ? උස ආසනයක සාරි පොටින් හිස වසාගෙන වාඩි වෙලා කිව්වා දැන් බණ කියන්න කිව්වා. ඒතර උදායි ස්වාමීන් වහන්සේ කිව්වා පින්වත්ිය අපි බලමු ධර්මයේ කියන අවස්ථාවක් ලැබුණොත් ධර්මයේ කතා කරමු. බණ කිව්වේ නේ. එතකොට අර මේ බ්‍රාහ්මණ තුමියට කියපු කෙනාට කිව්වා ඔය කිව්වනේ මේ උදායි ස්වාමීන් වහන්සේ ලස්සනට බණ කියනවා කියලා. ඉතින් මම බණ කියන්ට කිව්වා. කෝ කිව්වේ නෑනේ කිව්වා. එතකොට ඇහුවා ඔබ කොහොමද ධර්මය අහන්න සූදානම් වුනේ? කිව්වා මම මේ විදියට උස ආසනයක වාඩි වෙලා සාරි පුටින් ඔළුව වසාගෙන මම ලෑස්ති වුණා කිව්වා බණ අහන්න. එහෙම බණ කියන්නේ නෑ කිව්වා. ඊතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා යමෙක් මේ හිස වසාගෙන ඉන්නවනම් උස් ආසනවල වාඩි වෙලා ඉන්නේ නොගිලන් කෙනාට ධර්මයේ දේශනා කරන්නේ නැහැ කියලා හික්මෙන්න කිව්වා. තමන් පිටුපසින් යන ගමන් ඉදිරියෙන් යන නොගිලන් කෙනාට ධර්මයේ කියන්නේ නැහැ කියලා හික්මෙන්න කිව්වා. ඊළඟට තමන් වාඩි වෙලා ඉඳගෙන හිටගෙන ඉන්න නොගිලන් කෙනාට ධර්මයේ කියන්නේ නැහැ කියලා හික්මෙන්න කිව්වා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ වදාලා මේ අවියායුධ දඬු මුගුරු අතේ තියාගෙන ඉන්න නොගිලන් කෙනාට ධර්මයේ කියන්නේ නැහැ කියලා හික්මෙන්න කිව්වා. ඒ වගේම වැතිරිලා හාන්සි වෙලා ඉන්න නොගිලන් කෙනාට ධර්මයේ කියන්නේ නැහැ කියලා හික්මෙන්න කිව්වා. ඉතින් මේ වගේ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ මේ ධර්ම ගෞරවය ගැන කියා දෙනවා. දැන් බලන්න අපි ගත්තොත් ඔය කාශ්‍යප බුද්ධ කාලේ එක ගොවියෙක් හිටියා. මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 20000ක්ව පැවති කාලේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දවසක් ගමට වැඩම කරලා ඉද්දි මිනිස්සුන්ට ආරංචි වුණා බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ඉන්නවා කියලා. මිනිස්සු මේ හොගාලා ගියා බණ අහන්න. මේ ගොවි මහත්තයා කුඹුරේදී ගොවි මහත්තයටත් ආරංචි වුණා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩම කරලා දැන් ධර්ම දේශනා කරන්නට යන්නේ. මෙයාට ඒ ඇඟේ තිබ්බ දූවිලි මඩ සෝදා ගන්නට වෙලාව තියෙද්දිම මෙයා කම්මැලිකමට ගිහිල්ලා හොඳ ඇතිරිල්ලක වාඩි වුණා බණ අහන්න. එතකොට ඒ ධර්මයට කරපු අගෞරවය නිසා එයා ඉපදුනා යක්ෂයෙක් වෙලා සුචි ලෝම ඇඟ පුරාම ඉදිකටු වගේ ලොම් අගෞරවයෙන් ධර්මය අහලා. එතකොට ඒකයි මේ වර්තමානවත් මේ දහම් පොත්පත් උනත් බොහෝම ගෞරවයෙන් තමයි පරිහරණය කරන්න තියෙන්නේ. ධර්මයට සත්කාර කොට ගෞරව කොට ඇසුරු කරනව නම්
අන්නේ කෙනා අකුසල් දුරු කරනවා. කුසල් වඩනවා කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේට කල්පනා වුණා. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කල්පනා කළා ශ්‍රාවක මහා සංඝ රත්නයට යම්කිසි කෙනෙක් සත්කාර කොට ගරු කොට ඇසුරු කරනවා නම් අන්නේ කෙනාටත් අකුසල් දුරු කර ගන්නට පුළුවන්. කුසල් වඩන්නට පුළුවනි. තුන්වෙනි කාරණේ මොකද්ද? ශ්‍රාවක මහා සංඝ රත්නයට සත්කාර කොට ගරු කොට ඇසුරු කරනවා නම් ඒ කෙනාගෙත් අකුසල් දුරු වෙලා යනවා. කුසල් දියුණු වෙනවා. එතකොට සංඝයාට ගෞරව කරන්න තියෙන්නේ ඒ ශ්‍රාවක සංඝ රත්නයේ ගුණත් අවබෝධයෙන්ම දැනගෙන ගුණ වශයෙන් අඳුනගෙන සිත පහදවාගෙන සරණ යනවා ඉස්සෙල්ලාම. ඒ ගුණ එකින් එක අඳුනගෙන සරණ යනවා. සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න ආදී මේ උතුම් සංඝ ගුණ කෙරෙහි හිත පහදවාගෙන තමන්ගේ හිතේ කාටවත් වෙනස් කරන්න බැරි විදිහේ පැහැදීමක් ඇති කර ගන්නවා. සංඝයා කෙරෙහි ආන්නේ කෙනාට අකුසල් දුරු වෙනවා. කුසල දැන් වර්තමානයේ ඒ විදිහට සංඝයා සරණ යන්න බැරි වුණු නිසා තමයි බොහෝ අය සංඝයාට ගරහන්නේ නැද්ද? ශාස්ත්‍රඥ වහන්සේට ගරහන්නේ නැද්ද? ධර්මයට ගරහන්නේ නැද්ද? සංඝයාට ගරහන්නේ. ඒ සියලු දෙනාගේ ජීවිතේ වැඩෙන්නේ අකුසල්. කුසල් වඩන්නට බෑ ඒ අයට. එතකොට ඒ සංඝ රත්නය කෙරෙහි හරි විදියට පැහැදුනොත් එහෙනම් එයාගේ ජීවිතේට පින් වැඩෙනවා, කුසල් වැඩෙනවා. ඒතකොට මේ දැන් අපි ඉගෙන ගත්ත පළවෙනි කාරණේ ශාස්ත්‍රඥ වහන්සේට ගෞරව සත්කාර කිරීම. දෙවෙනි කාරණේ ධර්ම රත්නයට සත්කාර ගෞරව කිරීම. තුන්වෙනි කාරණේ ශ්‍රාවක මහා සංඝ රත්නයට සත්කාර කොට ගෞරව කොට ඇසුරු කිරීම. තුනුරුවන්ට ගරු සත්කාර දැක්වීම තුළ එයාගේ ජීවිතයට සම්පූර්ණ ආරක්ෂාව රැකවරණේ පිහිට සැලසෙනවාමයි. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේගේ හිතේ හටගත්තා මෙන්න මේ විදියට කල්පනාවක්. ඒ තමයි යම්කිසි කෙනෙක් සීලයට ගෞරව කරනවාද, සත්කාර කරනවාද, සීලයට ගෞරව දක්වනවාද අන්නේ කෙනාටත් අකුසල් දුරු කර ගන්නට පුළුවනි. අන්නේ කෙනාට කුසල් වඩා ගන්නට පුළුවනි. එතකොට හතරවෙනි කාරණේ මොකද්ද? සීලයට සත්කාර කිරීම, සීලයට ගෞරව දැක්වීම. දැන් වර්තමානයේ බොහෝ අය සීලයට සත්කාර කරන්නේ නැහැ, ගෞරව කරන්නේ නැහැ. දැන් අපි අහලා තියෙන ඔය මගපල ලැබුවා රහත් වුණා කියන අයත් සීලයට ගෞරව සත්කාර දක්වන්නේ. ඒකට වෙන්න බෑනේ කී මගපල ලැබුවා රහත් වුණා කියන එක. දැන් මේකේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළේ යමෙක් සීලයට සත්කාර කොට ගෞරව කොට වාසය කරනවා නම් ඒ කෙනා අකුසල් දුරු කරනවා, කුසල් වඩනවා. දැන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා ඔය බද්දාලි සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ උන්වහන්සේ දවසක් වස් සමාදන් වුණා වස් කාලේ. ඒ වස් සමාදන් වුණු කාලේ භාග්‍යතුන් වහන්සේ සිල් පදයක් පැනෙව්වා. විකාල භෝජනින් වලකින්ට කියලා. 12ට කලින් ආහාර ගන්නට කිව්වා. එතකොට බද්දාලි කියලා වයසක ස්වාමීන් වහන්සේ නමක් හිටියා. ඒ ස්වාමීන් වහන්සේ මේක පිළිගත්තේ නැහැ. මේ ස්වාමීන් වහන්සේ කිව්වා අනේ මේක අහපු ගමන් මගේ බඩපපුව දාලා ගියා. මොකද රැයට තමයි හොඳට ආහාර පාන හම්බෙන්නේ කියලා. මෙයා ඒ වස්තුම් මාසෙම ශාස්ත්‍රඥ වහන්සේ වැඩ සිටිය පැත්ත පළාතේ ගියේ නැහැ කියනවා. වස් පවාරණය කරන ලංගුණාට පස්සේ භික්ෂුන් වහන්සේලා ශාස්ත්‍රඥ වහන්සේගේ සිවුර සකස් කරනවා. බද්දාලි ස්වාමීන් වහන්සේට ඒ සත්පුරුෂ භික්ෂුන් වහන්සේලා කිව්වා බද්දාලි භික්ෂුව ඔබ ওই විදිහට ඉන්න එපා. ඔක වැරදි. ඔබ ශාස්ත්‍රඥ වහන්සේ මොන ගෙහෙන්න යන්න කිව්වා. සිහිය උපන්නා. ශාස්ත්‍රඥ වහන්සේ වඩිනවා කියලා දැනගත්තාම මෙයා ඉක්මනට ගිහිල්ලා ශාස්ත්‍රඥ වහන්සේ ළඟ වැඳ වැටලා කිව්වා අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට සමා වෙන්න. මම බාලයෙක් වගේ මෝඩයෙක් වගේ වරද විසින් මාව යට කරගෙන ගියා කියලා කිව්වා. සමාව ගත්තා. නමුත් බුදුරජාණන් වහන්සේ ඇහුවා බද්දාලි ඔබට ටිකක් හිතන්න තිබ්බා. කල්පනා කරන්න තිබ්බා මෙහිම. ඒ තමයි තථාගතයන් වහන්සේ සිල්පද පනවද්දී ඒ සිල්පද මහත් වූ ආදර ගෞරවයෙන් පිළි අරගෙන සමාදන් වෙලා ආරක්ෂා කරන භික්ෂූන් වහන්සේලා ඉන්නවා. අනේ මේ භික්ෂූන් වහන්සේලා මේ සිල්පද රකිද්දී මේ භික්ෂූන් වහන්සේලා දැනගන්නවා මේ බද්දාලි භික්ෂුව ශාස්ත්‍රඥ වහන්සේ පැනවා වදාළ සිල්පද රකින්නේ නැහැ කියලා දැනගන්නවා. ඔබට එහෙම හිතන්න තිබ්බ නේද කියලා අහනවා. ඊළඟට මේ ශාසනයේ භික්ෂුණීන් වහන්සේලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ පනවා වදාළ ශික්ෂාපද බොහොම ආදර ගෞරවයෙන් ආරක්ෂා කරගෙන ඉන්නවා.
ඒ භික්ෂුණීන් වහන්සේලා දැනගන්නවා අනේ මේ බද්දාලි භික්ෂුව සාස්තුන් වහන්සේ සිල්පද පනවද්දී ඒවා ආරක්ෂා කරන්නේ නැහැ කියලා. ඒ වගේම බද්දාලි ඔබට මෙහෙම හිතන්න තිබ්බා මේ බුද්ධ ශාසනයේ ඉන්නවා උපාසක උපාසිකාවෝ. ඒ උපාසක උපාසිකාව ශාස්ත්‍රඥ වහන්සේ සිල්පද පැනෙවුවාට පස්සේ දිවි හිමියෙන් ඒ සිල්පද ආරක්ෂා කරගෙන ඉන්න උපාසක උපාසිකාව ඉන්නවා. ඒ උපාසක උපාසිකාව දැනගන්නවා නොවේ අනේ මේ හාමුදුරුවෝ මේ සිල්පද පනවද්දිම මේ භාග්‍යතුන් වහන්සේගේ සිල්පද රකින්නේ නැහැ නේ කියලා. එහෙම හිතලා හරි ඔබට තිබ්බනේ සංවර වෙන්න. ඊළඟට දේශනා කළා මගපලලාභී ශ්‍රාවක ශ්‍රාවිකාවන් ගැන විස්තර කළ භාග්‍යතුන් වහන්සේ වදාළ බද්දාලි මේ බුද්ධ ශාසනයේ ඉන්නවා ශ්‍රද්ධාවට පත්වෙච්ච ශ්‍රාවක ශ්‍රාවිකාව. ඒ ශ්‍රද්ධාවට පත්වෙච්ච ශ්‍රාවක ශ්‍රාවිකාවකට තථාගතයන් වහන්සේ සිල්පදයක් පැනෙවුවොත් එයා ඒ සිල්පදේ රකින්න නැතුව ප්‍රතික්ෂේප කරයිද? නෑ කියනවා. එයා හිස් මුදුනින් එක පිළි අරගෙන ආරක්ෂා කරන බද්දාලි දැන් ඔබ මේ ශාසනයේ කොයි වගේ කෙනෙක්ද කියලා ශ්‍රද්ධාවටවත් පත් වෙලා නැහැ. මේ බුදුසසුනේ ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් යම් කෙනෙකුට තියෙනවා නම් එයා ශාස්ත්‍රුන් වහන්සේ පනවා වදාළ සිල්පද ප්‍රතික්ෂේප කරන්නේ නැහැ කිව්වා. දිවි හිමියෙන් ආරක්ෂා කරනවා. බද්දාලි ඔබ දැන් අයිති කාටද? මේ විදිහට භාග්‍යතුන් වහන්සේ වදාළ සීලය කෙරෙහි සත්කාර කොට ගෞරව කොට වාසය කළ යුතුයි. ඒකාන්තයෙන් මෙයාගේ ජීවිතය අකුසල් දුරු වෙනවා. කුසල් වැඩෙනවා. ඇයි සීලය ප්‍රතික්ෂේප කරනවා කියන්නේ? එයා කුසලයයි ප්‍රතික්ෂේප කරේ. ඇයි සතුන් මැරීමෙන් වැළකීම කුසලයක්. සොරකමින් වැළකීම කියන්නේ කුසලයක්. වැරදි කාමසේවණෙන් වැළකීම කියන්නේ කුසලයක්. බොරු කීමෙන් වළකිනවා කියන්නේ කුසලයක්. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චියෙන් වළකිනවා කියන්නේ කුසලයක්. පොයට අෂ්ටාංග උපෝසථ සීලය රකින්නවා කියන්නේ මහා කුසලයක්. ජීවිතේට කුසලය පින වැඩෙන පුණ්‍ය ප්‍රතිපදාව, පුණ්‍ය ගංගාව, සැපේ උපදවා දෙන මාර්ගය එයා ප්‍රතික්ෂේප කරලා කොහොමනම් සැප පතන්නද? කොහොමනම් සැප බලාපොරොත්තු වෙන්නද? ඊළඟට අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සිතේ මෙන්න මේ වගේ කල්පනාවක් ඇති වුණා. ඒ තමයි සමාධියට සත්කාර කොට, සමාධියට ගෞරව කොට ඇසුරු කරනවාද යම් කෙනෙක් අන්නේ කෙනාට අකුසල් දුරු වෙනවා, කුසල් වැඩෙනවා. සමාධියට යමෙක් සත්කාර කරනවා නම්, ගෞරව දක්වනවා නම් එයාට අකුසල් ප්‍රහාණය වෙනවා, කුසල් වැඩෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පනවා වදාළ සමාධියටයි. දැන් බලන්න යම් කිසි කෙනෙක් ශාස්ත්‍රඥ වහන්සේට ගෞරව කරන්නේ නැත්නම්, ධර්මයට ගෞරව කරන්නේ නැත්නම්, සංඝයාට ගෞරව කරන්නේත් නැත්නම්, සීලයට ගෞරව කරන්නේ නැත්නම් එයාට මේ බුදුසසුනේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන සම්මා සමාධිය කරා යන්න බෑ. මිත්‍යා සමාධිය නම් උපදවාගෙන ඉඳී මුලා වෙලා. හැබැයි මේ බුද්ධ ශාසනයේ මගඵල නිවන් අවබෝධයට උපකාර වන සම්මා සමාධිය කරා යන්න නම් එයා සමාධියට ශාස්ත්‍රඥ වහන්සේ පනවා වදාළ ඒ සමාධියට සත්කාර කොට ගෞරව කොට ඇසුරු කරන්නට ඕනේ. වර්තමානයේ බොහෝ ඉන්නවා භික්ෂුන් වහන්සේලා පවා බොහෝ අය ඉන්නවා මේ සමාධියටත් ගරහනවා. බුදුරජාණන් වහන්සේ භාවනාව වදාළේ නැහැ කියනවා. භාවනා කරන්න ඕනේ නැහැ කියනවා. ප්‍රඥාව තිබ්බහම ඇති කියනවා. නමුත් එතකොට ඒ අය ගරහන්නේ ශාස්ත්‍රඥ වහන්සේටයි. ඇයි ශාස්ත්‍රඥ වහන්සේ තමයි මේ සීලය ගැන සමාධිය ගැන වදාළේ. ඇයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන සීල සමාධි ප්‍රඥා. එතකොට යම් කිසි කෙනෙක් සමාධියට සත්කාර කරනවා නම්, ගරුබුහුමන් දක්වනවා නම් අන්නේ කෙනාට අකුසල් දුර වෙලා යනවා, කුසල් වැඩිනවා. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට කල්පනා වුණා අප්‍රමාදයට යම් කිසි කෙනෙක් සත්කාර කරනවා නම්, අප්‍රමාදයට ගෞරව දක්වනවා නම් ආන්ගේ කෙනාටත් අකුසල් දුරු කර ගන්නට පුළුවනි, කුසල් වඩන්නට පුළුවනි. අප්‍රමාදයේ දැන් අපි ගත්තොත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ බුද්ධ ශාසනයේ අප්‍රමාදීව වීරිය කරන්න කිව්වා, කුසල් වඩන්න කිව්වා. මේ ජීවිතයේ තනාගතින පිනිබිඳක් වගේ, දී ඇඳ ඉරක් වගේ සැනකින් මේ ජීවිතය අවසන් වෙලා යනවා. ඒ නිසා අප්‍රමාදීව වීරිය කරන්න කිව්වා. ඉඩ ලැබෙන සෑම මොහොතකම පින රැස් කර ගන්නට මහන්සි ගන්න ඕනේ. ඉඩ ලැබෙන සෑම මොහොතකම ධර්මයේ ශ්‍රවණය කළේ ධර්මයේ ජීවිතයට ගලපා පුරුදු පුහුණු කර ගන්නට මහන්සි ගන්නට ඕනේ. ඒ අප්‍රමාදය ගැන කතා කරනවා නම්, අප්‍රමාදයට ගෞරව දක්වනවා නම්, සත්කාර කරනවා, එයාට කුසල් වැඩෙනවා, අකුසල් දුරු වෙනවා.
එතකොට තමන්ට ජීවිතේ පිනක් රැස් කරගන්න අවස්ථාවක් ලැබුණද ඒක එයා කල් දාන්නේ අප්‍රමාදී වේ පින කරගන්නවා. දැන් අද මේ මොහොතේ පින කරගන්න අවස්ථාව ලැබුණොත් ඒ මොහොතේ මේක කරගන්නට ඕනි. කල් දාන්නේ නැහැ. ඇයි? මේ ඉහළට ගත්ත හුස්ම පහළට හෙළන මොහොතේ අපි මැරෙන්න පුළුවන්. පහළට හෙළූ හුස්ම ඉහළට ගන්න කලින් අපි මැරෙන්න පුළුවන්. මොකද සේනාසහිත මාරයා සමග අපි කවුරුත් ගිවිසුම් ගහලා නැහැ කිව්වා. ඒ නිසා ගත වෙන හැම සෑම තප්පරයකම අපි ටික ටික ලං වෙන්නේ මරණයට. ඒ නිසා දුර්ලභව ලැබුණු බුදු සසුනේ කලාතුරකින් මුණ ගැසුණු මේ මනුස්ස ජීවිතේ ඉක්මනට වීරිය කරන්න කිව්වා අප්‍රමාදීව පින කුසලයේ රැස් කර ගන්නට. එහෙනම් යමෙක් අප්‍රමාදයට ගෞරව සත්කාර දක්වනවාද ඒකාන්තයෙන් මොහුගේ අකුසල් දුරු වෙනවා, කුසල් වැඩෙනවා. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සිතේ හටගත්තා මෙන්න මේ වගේ කල්පනාවක්. ඒ තමයි දහම් පිළිසඳරට යම් කිසි කෙනෙක් සත්කාර කරනවාද ගෞරව දක්වනවාද අන්න ඒ කිනාටත් අකුසල් දුරු කර ගන්නට පුළුවන්, කුසල් වඩන්නට පුළුවන්. ධර්ම සාකච්ඡාවට දහම් පිළිසඳරට ගෞරව සත්කාර කළ යුතුයි. දහම් පිළිසඳර කිව්වහම ඒ තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය, ඒ නිකලෙස් මහරහතන් වහන්සේලාගේ ධර්මය, ඒ ධර්මය සාකච්ඡා කරනවා, ගැටලු විසඳා ගන්නවා, තමන්ට තේරෙන තැන් අහලා විසඳ ගන්නවා. එතකොට ඒ ධර්ම සාකච්ඡාවට දහම් පිළිසඳරට යමෙක් ගරු සත්කාර දක්වනවාද ඔහුගේ අකුසල් දුරු වෙනවා, කුසල් වැඩෙනවා. දැන් එතකොට මෙන්න මේ කාරණා ටික සාරිපුත්ත මහරහතන් වහන්සේ දා සවැත් නුවර ජේතවනාරාමේ සාරිපුත්ත මහරහතන් වහන්සේ හුදකලාවෙන් භාවනාවෙන් වැඩ ඉන්නකොට උන්වහන්සේගේ හිතේ හටගත්තා. කරුණු කීයක්ද දැන් මෙතන අපි ඉගෙන ගත්තේ? පළවෙනි එක තථාගත බුදුරජාණන් වහන්සේට සත්කාර කොට ගෞරව කොට ඇසුරු කිරීම. දෙවෙනි එක ඒ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ඒ මිහිරි ශ්‍රී සද්ධර්මයට සත්කාර කොට ගෞරව කොට ඇසුරු කිරීම. තුන්වෙනි එක ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නයට සත්කාර කොට ගෞරව කොට ඇසුරු කිරීම. හතරවෙනි එක බුදුරජාණන් වහන්සේ විසින් පනවා වදාළ සීලයට සත්කාර කොට ගෞරව කොට ඇසුරු කිරීම. පස්වෙනි එක බුදුරජාණන් වහන්සේ විසින් පනවා වදාළ සමාධියට සත්කාර කොට ගෞරව කොට ඇසුරු කිරීම. හයවෙනි එක භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාළ ආකාරයටම අප්‍රමාදයට සත්කාර කොට අප්‍රමාදීව ඒ අප්‍රමාදයට සත්කාර කොට ගෞරව කොට ඇසුරු කිරීම. හත්වෙනි එක භාග්‍යතුන් වහන්සේගේ ධර්මය සාකච්ඡා කොට ඒ දහම් පිළිසඳරට සත්කාර කොට ගෞරව කොට ඇසුරු කිරීම. මේ කරුණු හතට යම් කිසි කෙනෙක් සත්කාර කොට ගෞරව, මේ කරුණු හතම නෙවෙයි එකකට වුණා, සත්කාර කොට ගෞරව කොට ඇසුරු කරනවා නම් එයාගේ අකුසල් දුරු වෙනවා, කුසල් වැඩෙනවා. අපේ ජීවිතවල සියලු ප්‍රශ්න විසඳෙනවා. දැන් අපි ගත්තොත් අපේ ජීවිතවල තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි අපි මේ සාංශාරික දුකට වැටිලා ඉන්න එක. ඉපදිපද මෙරි මෙරි ඊතා දුක්ඛිත වූ භයානක සසර ගමනක් අපි ගෙවාගෙන ආවේ. ඊළඟට දැන් අපි මේ ජීවිතේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොකළ, චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ නැතුව පෘථග්ජන භාවයෙන්ම වාසය කළොත්, මේ යන විදියටම මේ සසර යන්න ගියොත් කෙලවරක් පණවන්නට බැරි දීර්ඝ සසරක අපි ඉපදිපද මෙරි මෙරි සතර අපායේ අනේක දුක් විඳගෙන යන්න වෙනවා. ඒ නිසා ඒ සියල්ලන්ගෙන්ම අත මිදෙනවා. මෙන්න මේ කරුණ වලට සත්කාර කොට ගෞරව කොට ඇසුරු කළොත් මේ ජීවිතේ තියෙන මේ පුංචි පුංචි කරදර ප්‍රශ්න මොනවද? අපි මැරිලා නිරේ ගියොත් නිරේ විඳින්න තියෙන දුක කොහොමද? තිරිසන් ලෝකේ වැටුණොත් තිරිසන් ලෝකේ විඳින්න තියෙන දුක අනන්තයි අප්‍රමාණයි. එතකොට සතර අපායේ වැටුණොත් කවුරුනම් අපිව මුදවා ගනීද? ඒ නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මේ හිතේ හටගත්තු කල්පනාව ගැන සාරිපුත්ත මහරහතන් වහන්සේට මෙහෙම හිතුණා. හරීම ප්‍රණීත, ඊතා මිහිරි සුන්දර ධර්මයක් මගේ හිතේ හටගත්තානේ. එහෙනම් සාරිපුත්ත මහරහතන් වහන්සේ මීට කලින් බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය ගැන අහලා නේ.
ඒ නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේට සතුටක් ඇති වුණා. ඊතා ප්‍රණීත මිහිරි සුන්දර ධර්මයක් මගේ සිතේ පහළ වුණානේ. එහෙනම් මම මේක දැන් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් සැල කරන්නට ඕනේ. මම මේ මගේ හිතේ හටගත්තු මේ ධර්මයන් ගැන ශාස්ත්‍රඥ වහන්සේට කියා සිටින්නට ඕනේ. එතකොට මේ ධර්මය තව තවත් උපමට්ටම් වේවි. සාරිපුත්ත මහරහතන් වහන්සේට උපමාවක් මතක් වුණා. ඒක හරියට ඔන්න රත්තරන් රන් කෙනෙකුට රත්තරන් ටිකක් හම්බ වෙනවා. අමු රන් ටිකක් හම්බ වෙනවා. එතකොට එයා ඒ රත්තරන් ටික අරගෙන යනවා රත්තරන් වැඩ කරන රන් කරුවෙක් ළඟට. අරන් ගිහින් දීලා මේක අරන් ගිහින් දුන්නා මේ රන් කරුවා ඒ රත්තරන් ටික අරගෙන හොඳ ලස්සනට උපමට්ටම් කරලා දෙනවා. ඊට පස්සේ ඒ රත්තරන් තව තවත් වඩාත් බබලන්න ගන්නවා. අතිශයින්ම බබලන්න ගන්නවා. ආන්නේ වගේ මගේ හිතේ හටගත්තු මේ ධර්මයන් මං ශාස්ත්‍රඥ වහන්සේට කියා හිටියොත් ශාස්ත්‍රඥ වහන්සේ මේක තව තවත් උපමට්ටම් කරලා දේවි. ඔන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ දැන් සවැත් නුවරමනි බුදුරජාණන් වහන්සේත් වැඩ සිටි සාරිපුත්ත මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ළඟට වැඩියා. වැඩම කරලා වන්දනා කරලා පැත්තකින් වාඩි වෙලා සාරිපුත්ත මහරහතන් වහන්සේ කියා හිටියා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං හුදකලාවේ භාවනාවෙන් වැඩ ඉන්නකොට මගේ හිතේ මෙන්න මේ වගේ කල්පනාවක් ඇති වුණා කිව්වා. මේ වගේ ධර්මයන් ටිකක් පහළ වුණා කියලා මේ ධර්මයන් ටික ගැන කිව්වා. දැන් මතකද බලන්න පළවෙනි එක බුදුරජාණන් වහන්සේට සත්කාර කොට ගෞරව කොට ඇසුරු කිරීම, ධර්ම රත්නයට සත්කාර කොට ගෞරව කොට ඇසුරු කිරීම, ශ්‍රාවක මහා සංඝ රත්නයට සත්කාර කොට ගෞරව කොට ඇසුරු කිරීම, ඊළඟට සීලයට ගෞරව කොට සත්කාර කොට ඇසුරු කිරීම, සමාධියට ගෞරව කොට සත්කාර කොට ඇසුරු කිරීම, ඊළඟට අප්‍රමාදයට සත්කාර කොට ගෞරව කොට ඇසුරු කිරීම, දහම් පිළිසඳරට සත්කාර කොට ගෞරව කොට ඇසුරු කිරීම. මේවාට සත්කාර කරමින් ගෞරව කරමින් ඇසුරු කළොත් ස්වාමීනි ඒ කෙනාගේ අකුසල් දුරු වෙනවා, කුසල් වැඩෙනවා කියලා මට කල්පනා වුණා කිව්වා. ඒ වගේම ස්වාමීනි මට මතක් වුණා මේක මං ශාස්ත්‍රඥ වහන්සේට කියන්නට ඕනේ. ශාස්ත්‍රඥ වහන්සේ එතකොට මේක මට තව තවත් ලස්සනට උපමට්ටම් කරලා දේවි කියලා. බලන්න එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේට ඒ වෙලාවේ හිතුණු දේම ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ කියා හිටියා. වර්තමානයේ ඕන් අම්මලා භාවනා කරනවා. භාවනා කළා භාවනාවෙන් නැගිටලා හිතෙන දේ නෙමෙයි කියන්නේ. ඒ වෙලාවේ දැකපු දේත් නෙමෙයි කියන්නේ. කලාමැදිරි එළියක් නම් දැක්කේ අපට ඇවිල්ලා කියන්නේ අපේ හඳක් දැක්කා. එහෙම නෙනි. ඒ වගේ තනිකරම අරුබුදයක් තමයි හදන්නේ. නමුත් සාරිපුත්ත මහරහතන් වහන්සේ ඔන්න ওই විදිහට කියා හිටියාම බුදුරජාණන් වහන්සේ සාදු සාරිපුත්ත කියලා අනුමෝදන් වුණා. අනුමෝදන් වෙලා බුදුරජාණන් වහන්සේ ඒක නැවත වදාලා. මේ කාරණාවලට යමෙක් සත්කාර කොට ගෞරව කොට ඇසුරු කරනවා නම් ඒ කාන්තේ මෙයාගේ අකුසල් දුරු වෙනවාමයි, කුසල් වැඩෙනවාමයි කියලා ශාස්ත්‍රඥ වහන්සේ අනුමත කොට එහෙම වදාලාම සාරිපුත්ත මහරහතන් වහන්සේ ඊළඟට ප්‍රකාශ කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔය කෙටියෙන් වදාළ කාරණේ අර්ථය මට විස්තර වශයෙන් වැටහෙනවා කිව්වා. හරි පුදුමයි පින්වත්නි. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ ගීතේ හටගත්තු කාරණේ තමයි භාග්‍යතුන් වහන්සේට ඇවිල්ලා කියා හිටියේ. භාග්‍යතුන් වහන්සේ ඒ කාරණේම නැවත දේශනා කරලා අනුමෝදන් වුණා. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළේ ස්වාමීනි දැන් ඔය භාග්‍යතුන් වහන්සේ ටියෙන් වදාළ කාරණේ මට විස්තර වශයෙන් වැටහෙනවා කිව්වා. කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යමෙක් ශාස්ත්‍රඥ වහන්සේට ගෞරව කරන්නේ නැද්ද? ඔහු ශාස්ත්‍රඥ වහන්සේට ගෞරව කරන්නේ නැතුව ධර්මයට ගෞරව කරනවා කියන එක සිද්ධ වෙන්න බෑ. නේතං ඨානං විජ්ජති. ඒක කවදාම සිද්ධ වෙන්නේ නැහැ කියනවා. ශාස්ත්‍රඥ වහන්සේට ගෞරව කරන්නේ නැත්නම් එයා ධර්ම රත්නයට ගෞරව කරන්නේත් නැහැ කිව්වා. ස්වාමීනි යමෙක් ශාස්ත්‍රඥ වහන්සේට ගෞරව කරන්නේ නැතුව ධර්මයට ගෞරව කරන්නේ නැතුව එයා කිව්වොත් මං ශ්‍රාවක සංඝයාට ගෞරව කරනවා කියලා. ඒක කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ කිව්වා. යමෙක් ශාස්ත්‍රඥ වහන්සේට ගෞරව කරන්නේ නැද්ද? ධර්මයට ගෞරව කරන්නේ නැද්ද? එයා සංඝයාට ගෞරව කරන්නේ නැහැ කිව්වා. ස්වාමීනි යමෙක් ශාස්ත්‍රඥ වහන්සේට ගෞරව කරන්නේ නැතුව ධර්මයට ගෞරව කරන්නේ නැතුව සංඝයාට ගෞරව කරන්නේ නැතුව එයා කිව්වොත් මං සීලයට ගෞරව කරනවා කියලා. ඒක කවදාවත් වෙන්නේ නැහැ කිව්වා. එයා සීලයටත් ගෞරව කරන්නේ නැහැ කිව්වා.
ස්වාමීනි යමෙක් ශාස්ත්‍රුන් වහන්සේට ගෞරව කරන්නේ නැතුව, ධර්මයට ගෞරව කරන්නේ නැතුව, සංඝයාට ගෞරව කරන්නේ නැතුව, සීලයට ගෞරව කරන්නේ නැතුව එයා කියනවා මං සමාධියට ගෞරව කරනවා කියලා. ඒක කවදාවත් වෙන්නේ නැහැ කිව්වා. එයා සමාධියටත් ගෞරව කරන්නේ නැහැ කිව්වා. ස්වාමීනි භාගතුන් වහන්සේ යමෙක් ශාස්ත්‍රුන් වහන්සේට ගෞරව නොදක්වයිද, ධර්මයට ගෞරව නොදක්වයිද, සංඝයාට ගෞරව නොදක්වයිද, සීලයට ගෞරව නොදක්වයිද, සමාධියට ගෞරව නොදක්වයිද, එයා කියනවා නම් මං අප්‍රමාදයට ගෞරව කරනවා කියලා. ඒක කවදාවත් වෙන්නේ නැහැ කියනවා. අප්‍රමාදයට ගෞරව කරන්නේ නැහැ කිව්වා. ස්වාමීනි යමෙක් කියනවා නම් මේ ශාස්ත්‍රුන් වහන්සේට, ධර්මයට, සංඝයාට, සීලයට, ඒ වගේම සමාධියට, අප්‍රමාදයට ගෞරව කරන්නේ නැතුව මං දහම් පිළිසඳරට ගෞරව කරනවා කියලා. ඒක කවදාවත් වෙන්නේ නැහැ කිව්වා. එයා දහම් පිළිසඳරටත් ගෞරව කරන්නේ නැහැ කිව්වා. හරි පුදුමයි. එහෙනම් ශාස්ත්‍රු ගෞරවේ නැති තැන අන් සියල්ලම නැත. ශාස්ත්‍රු ගෞරවේ යමෙකුට නැද්ද? ඔහු ශාසනයෙන් බැහැර පරඬල් වගේ. හරියට මේ කාලේ දැන් අපි ගත්ත වැඩිපුරම පරඬල්නේ. භාග්‍යතුන් වහන්සේ වදාළේ ඔන්න සාගරයට පරඬලක් වැටෙනවා. මොකද වෙන්නේ? හතර දිශාවෙන්ම සුළං හමද්දී සුළං හමන පැත්තට ගසාගෙන යනවා. මේ කාලේ ඒකනේ මිනිස්සු හැම පැත්තටම ගසාගෙන යන්නේ නැද්ද? යන්නම් වාලේ ඔය යනවා. ඇයි? ශාස්ත්‍රු ගෞරවේ නැහැ. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළා ස්වාමීනි යම්කිසි කෙනෙක් ශාස්ත්‍රුන් වහන්සේට ගෞරව කරයිද ඒ කෙනා ධර්මයටත් ගෞරව කරනවාමයි. එහෙනම් බලන්න බුදුරජාණන් වහන්සේ කිරි පැහැදීම හටගත්තු ගමන්, ගෞරවේ හටගත්තු ගමන් එතනින්දලා අනිත් ඔක්කොම ලැබෙනවා. ඒකයි දැන් කෙලවරක් නැතුව මේ කියන්නේ මේ බුද්ධ රත්නය කිරි, ධම්ම රත්නය කිරි, සංඝ රත්නය කිරි පහදින්න ගුණ වශයෙන් සරණ යන්න කියලා කියන්නේ නැද්ද? මේ බුද්ධ ශාසනයට ඇතුල් වෙන්න තියෙන එතනින්. සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යමෙක් ශාස්ත්‍රුන් වහන්සේට ගෞරව කරයිද එයා ධර්මයටත් ගෞරව කරනවාමයි. එයා ධර්මයට අගෞරවයෙන් වාසය කරන්නට විදියක් නැහැ කිව්වා. ස්වාමීනි යමෙක් ශාස්ත්‍රුන් වහන්සේට ගෞරව කරයිද, ධර්මයට ගෞරව කරයිද එයා සංඝයා කෙරේ අගෞරවයෙන් ඉන්න විදියක් නැහැ කිව්වා. එයා සංඝයාටත් ගෞරව කරනවාමයි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යමෙක් ශාස්ත්‍රුන් වහන්සේට ගෞරව කරයිද, ධර්මයට ගෞරව කරයිද, සංඝයාට ගෞරව කරයිද එයා සීලයට ගෞරව නොකර ඉන්න විදියක් නැහැ කිව්වා. එයා සීලයටත් ගෞරව කරනවාමයි. එහෙනම් සිල් රකින්න නම් සරණේ මනහකට පිහිටන්න ඕනේ. ඒකයි මේ සරණට කියන්නේ සරණ සීලය කියලා. ඒ සරණ සීලේ පිහිටා ඉන්න ඕනේ. ඊළඟට වදාළ ස්වාමීනි මේ තිසරණයට ගෞරව කරමින්, සීලයට ගෞරව කරමින් යමෙක් වාසය කරයිද එයා සමාධියට ගෞරව කරන්නේ නැහැ කියන එක සිද්ධ වෙන්න බෑ. එයා සමාධියටත් ගෞරව කරනවා. වර්තමානයේ මේ ඔක්කොම අනාගෙන පටලෝගෙන තියන්නේ ඇයි? ශාස්ත්‍රු ගෞරවේ නැහැ. ශාස්ත්‍රු ගෞරවේ තිබ්බනම් මේ ශාසනයේ මේ ලක්දිරණි බබලනවා. මීටත් වඩා බබලනවා. බොහෝ සිවුරු පොරවගත්තු අයටත් ඒක නෑනේ. ඒකනේ මේක විකෘති කර කර අනාගෙන තියෙන්නේ. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේට සාරිපුත්ත මහරහතන් වහන්සේ කියා හිටිය ස්වාමීනි යමෙක් ශාස්ත්‍රු ගෞරවේ තියෙයිද, ධර්ම ගෞරවේ තියෙයිද, සංඝ ගෞරවේ තියෙයිද, සීලයට ගෞරව කරයිද, ඒ වගේම සමාධියට ගෞරව කරයිද එයා අප්‍රමාදයටත් ගෞරව කරනවා. එයා දහම් පිළිසඳරටත් ගෞරව කරනවා. බුදුරජාණන් වහන්සේ නැවත අනුමෝදන් වුණා. සාදු සාරිපුත්ත. ඒක හරි. භාග්‍යතුන් වහන්සේ නැවත ඒකම දේශනා කළා. සාරිපුත්ත යමෙක් බුද්ධ රත්නයට ගෞරව දක්වනවද, ධර්ම රත්නයට ගෞරව දක්වනවද එයා ඒ බුද්ධ රත්නයට ගෞරව දක්වන කෙනා ඒකාන්තයෙන්ම ධර්ම රත්නයට ගෞරව දක්වනවා කිව්වා. එතනින්දලා අන් සියල්ල ලැබෙනවා. ඒ නිසා පින්නතුනි මේ ලැබුණු දුර්ලභ මනුෂ්‍ය ජීවිතය තුළ අපේ ජීවිතයේ සියලු කරදර, ප්‍රශ්න, බාධක සියල්ල නැති වෙලා යනවා. මේ ඇති කරගත්තනම් පළවෙනි කාරණයට පැමිණි ගමන් අන් සියල්ල ලැබෙනවා. ඒ තමයි ශාස්ත්‍රුන් වහන්සේ ගෞරවයෙන් සත්කාර කොට ගෞරව කොට ඇසුරු කරන්න. ඒක බොහෝ දිනෙකට නෑ. සමහර අයට හිතෙන්න පුළුවන් අපි ගෞරවයෙන් ඇසුරු කරනවා. අම්මලා සුදු ඇඳගෙන බොහෝ උපාසක උපාසිකාව ඔන්න සෑය වඳිනවා, බෝධිය වඳිනවා, වත් පිළිවෙත් කරනවා, පින් කරනවා. මෙහෙම කරගෙන ගෙදර යන ගමන් දේවාලටත් ගොඩ වෙලා කොඩි විනයක් කරගෙනමයි යන්නේ. ශාස්ත්‍රු ගෞරවය තිබිලාද? නෑනේ. ඒ නිසා අවබෝධයෙන්ම සරණේ පිහිටන්නට ඕනේ. ඉතින් ඒ නිසා මේ ලැබුණු දුර්ලභ මනුෂ්‍ය ජීවිතය තුළ කලාතුරකින් මුණ ගැසුණු මේ බුදු සසුනේ ශාස්ත්‍රු වහන්සේ කෙරෙහි, ධර්මයේ කෙරෙහි, සංඝයා කෙරෙහි, ඒ වගේම සීලය කෙරෙහි, සමාධිය කෙරෙහි, අප්‍රමාදය කෙරෙහි, දහම් පිළිසඳර කෙරෙහි ගෞරවයෙන් සත්කාර කොට ගෞරව කොට ඇසුරු කරමින්
අපටද මේ ගෞතම බුද්ධ ශාසනී චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නට දුර්ලභ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. සදහවත් පින්නතුනි, අද ලෝකේ බොහෝ දෙනෙකුට අපගේ ශාස්ත්‍රූන් වහන්සේ විසින් වදාළ මේ මිහිරි ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට අවස්ථාව සලසමින් අද ධර්ම දානමේ පින්කම සිදු කරගත්තා. එංගලන්තයේ පදිංචි පින්වත් රවි පෙරේරා පුතුණුවන්, මිතිලා පෙරේරා ලේලිය සහ ඔනිජ, ඒ වගේම රමින්ති, යෙනුති යන මුණුපුරු මිනිපිරියන්ගේ දායකත්වයෙන් ඉතින් රැස් කළ උදාර පුණ්‍ය ධර්මයන් අපි පළමු කොට පින් කැමති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. සක්දෙවිඳුන්, සතරවරම් දෙවිවරු, සෙම්පති දෙවියන් ප්‍රදාන සදෙව්ලෝවාසී සියලු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. සාම්පති බ්‍රහ්මරාජයා ප්‍රදාන සියලු බ්‍රහ්මරාජීන් මේ පින් අනුමෝදන් වෙත්වා. සුමන සමන් දිව්‍ය රාජයා ප්‍රදාන කතරගම දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ ලංකාද්වීපී බුද්ධ ශාසනය සුරකින සියලු දෙවියන්ටද, අපගේ ඉෂ්ඨකාමී දෙවියන්ටද, පිනට කැමති සියලු නාගයින්ද මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. පුණ්‍යානුමෝදනාවෙන් සතුටු වන දෙවියෝ අද දවසේ මේ උතුම් ධර්ම දානමය පින්කම සිදු කර ගන්නට යෙදුන පින්නතුල්ලා සියලු දෙනාට ධාර්මික රැකවරණ ආරක්ෂාව සලසා දෙත්වා. දෙවියන්ටද ගෞතම බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගන්නට මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ පින්තුන්ලා බලාපොරොත්තු වන ආකාරයට අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායු සම්පත් ලබත්වා. ඒ වගේම මහමෙවුනා වාසී, ලෝකවාසී සියලු පින්වත් ස්වාමින් වහන්සේලාටද, අනගාരികා මෑණියන් වහන්සේලාට, අනගාരിക පින්වතුන්ලාටද මේ සියලු පුණ්‍ය ධර්මයන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිසම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. රැස් කළ උදාර පුණ්‍ය ධර්මයෝ රවි පෙරේරා, ඒ වගේම හරේන්ද්‍ර පෙරේරා, ඒ වගේම රොසාන් පෙරේරා යන දරුවන්ගේ නමින් මිය පරලොව ගිය පර්සි පෙරේරා පියාණන්ට සහ සුජාතා පෙරේරා මෑණියන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දායකත්වයේ දරු නන්නවරින් උදව් උපකාර කළ සියලු දෙනා නමින් මිය පරලොව ගොස් පින් බලාපොරොත්තු වන සියලෝම ඥාති හිත මිත්‍රාදීන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝ ජීවිත සුවපත් වේවා, සැපවත් වේවා, සංසාර දුකින් නිදහස් වන්නට මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම මිතිලා පෙරේරා මහත්මිය නමින් ඒ සුජීවත්ව සිටින එන්ඩරගේ දොන් ඊබට් පියාණන්ට සහ රෝපා වික්‍රමාරච්චි මෑණියන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවය, දීර්ඝායු සම්පත සැලසේවා. මේ ගෞතම බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්නට ඒ සියලු පින්වතුන්ලාට මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ උදාර පුණ්‍ය ධර්මයෝ ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික සමාජිකාවන්ටත් ඒ පවුල්වල සෑම සියලු දෙනාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුරව සිටින, ඉන් පීඩාවට පත්ව සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය, දීර්ඝායු සම්පත පිණිස මේ පින් හේතු වේවා. ඒ වගේම නිරන්තරයෙන් ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ සියලු දෙනාටද මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් අද දවසේ මේ ධර්ම දානමය පින්කම සිදු කර ගන්නට යෙදුන
එංගලන්තයේ පදිංචි පින්වත් රවී පෙරේරා පුතුණුවන්, ඒ වගේම මිතිලා පෙරේරා ලේලිය සහ ඔනිජ, ඒ වගේම රමින්ති, ඒ වගේම යෙනුති යන මුණුපුරු මිනිපිරියන් ඇතුළු ඒ පින්නතුන්ලා සියලු දෙනාට මේ සියලු පින් එකසේ අනුමෝදන් වෙත්වා. ඒ පින්නතුන්ලාගේ පවුල්වල සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායු සම්පත් ලබත්වා. කරගෙන යන ධාර්මික රැකී ආරක්ෂා කටයුතු, දුවදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය කිසි කරදරයක්, බාධාවක්, හිරිහැරයක් නැතුව සුවසේ කරගෙන යන්නට තුනුරුවනේ අනන්ත ආශිර්වාදය, දෙවියන්ගේ දෑමි රැකවරණ ආරක්ෂාව සැලසේවා. හැම දිනාටම මේ ගෞතම බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගන්නට මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ටෙලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.